අපේ මේ බොස්ටන් ලංකා ෆැෂන් වැඩසටහනට අද අපි එකතු වෙලා ඉන්නවා මේ විශේෂ පුද්ගලයන් තුන්දෙනෙක්. සමග ගෙස්ල තුන්දෙනෙක් සමග ඉස්සෙල්ලාම මම පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම් මේ ඉස්සෙල්ලාම මේ ගිහාන් දසනායක ඇත්තටම ගිහාන් ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ විවිධ ක්ෂේත්‍රවල මේ දක්ෂකම් දක්වන සහ හැකියාවන් තියෙන කෙනෙක්. He's a fashion designer, he's a choreographer and also concept developer and then photographer, and also these days he's running a පොඩි TV Fashion Asia කියලා පොඩි social based social media මේ site එකක් run කරනවා. I think so බොහොම සන්තෝෂයි අපි සමග එකතු වුණාට ගිහාන්. මේ ඒ වගේම අපි සමග එකතු වෙනවා මාරියා යුසෆෝනා සහ ඇන්ජලෝ සංජීව් බාන්ස්. අතර ඒ දෙන්න අපිත් එක්ක එකතු වෙන්නේ නිව්යෝක් වල ඉඳලා. මේ මම හිතන්නේ මාරියා ගැන කියනවා නම් she's a former Miss Sri Lanka 2012 වල ටයිටල් එකක් තියෙනවා. ඊට අමතරව she has represented Sri Lanka in international level in the Miss Tourism Queen contest, and also among හිතන්නේ she's a top model. මම හිතන්නේ එහෙම කිව්වොත් වැරදි නෑ. fashion especially Colombo Fashion Week වගේ දේවල් මේ events වලදී she has performed and done a lot of work, and also she's a TV presenter and among other things. මම හිතන්නේ තව ගොඩක් මම හිතන්නේ දක්ෂකම් නැති. So happy to have you Maria. and සංජීව් ඇත්තටම ඇන්ජලෝ සංජීව් අපි ගොඩක් කල් දන්න කෙනෙක්. නිව්යෝක් වල මේ අපි 2017 වල අපේ මේ US ලංකා ෆැෂන් ෂෝ එක කරපු වෙලාවේ ඇන්ජලෝ අපේ ෆැෂන් ෂෝ එකේ මේ මොඩල් කළා. මම හිතන්නේ මේ Brian Kakonge designs වලට ඇන්ජලෝ නිව්යෝක් වල මොඩල් කළා. But I think he's also an actor and doing other things as well. මම හිතන්නේ මේ IT field එකේ තමයි his expertise. ඉතින් කොහොම හරි මේ අපි අද මේ උත්සාහ කරන්නේ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගැන, මේ ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක සහ ඒකේ තියෙන මොකක්ද ඉස්සරහට යන්න තියෙන අපිට තියෙන පුළුවන්කම සහ දැන් මේ හැමදෙනාම තියෙන යම් අදහස් සහ ජාත්‍යන්තරයට මේ ලංකාව ගෙනියන්නේ කොහොමද කියන වගේ දෙයක් අපිට කතා කරන්න මේ හදන්නේ. ඉතින් විනාඩි 30ක් ඇතුළත මේ පොඩ්ඩක් කතා කරමු. මොකද මම හිතනවා අපි මේවා ගැන පුළුල්ව කතා කරන්න ඕන කියලා. මොකද මම දැකලා තියෙන සමහර ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරන සමහර දේවල්දී බොහොම නිකන් මේ උඩින් තමයි කොහොම කතා කරන්නේ. බොහොම ඒක අපි පුළුල්ව ගැඹුරින් කතා කරනකොට අඩුයි. ඉතින් අපි පොඩ්ඩක් උත්සාහ කරමු මේ තියෙන කාලයත් එක්ක ඒක කරන්න. මේ මම කැමති මුලින්ම ගිහාන්ට මේ අවස්ථාව දෙනවා. ගිහාන් ඉන්නේ ලංකාවේ. එතකොට ගිහාන්ට මම හිතනවා ගොඩක් අදහස් තියෙනවා මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධව සහ මේ කොහෙද අද තියෙන්නේ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක, විශේෂයෙන් මේ කොරෝනා තර්ජනය එක්ක මම දන්නවා යම් සීමාවක් තියෙනවා කියලා. අපිට පොඩ්ඩක් කියන්න නිකන් පොදුවේ නිකන් බොහොම පුළුල් විදිහට ඔබ දකින විදිහට කොහෙද අද මේ ලංකාවේ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ? හයි චිත්‍රා, ඇත්තටම මේ ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක අද තියෙන තැන ගොඩක් වෙනස් වුණා. කියන ලංකාවේ විතරනේ මුල් ලෝකෙම ඉන්ඩස්ට්‍රි එක ලොකු ටර්න් එකකට යනවා මේ කොවිඩ් එක. ඒ කියන්නේ අපි සම්පූර්ණම මේ තිබ්බට වඩා වෙනස් මුහුණුවරකට යනවා මුල් ලෝකෙම. ඒකෝර ඒකෙන් අපිට ගැලවිලා ඉන්න බෑ. අපිට තිබ්බනම් පොඩි ඉන්ඩස්ට්‍රි එකක්, ඒ පොඩි ඉන්ඩස්ට්‍රි එකත් අපි සම්පූර්ණ කන්වර්ට් වෙනවා. ඉතින් ඇත්තටම අපිට තිබ්බ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. අපි ඩිවලොපින්, ඒ කියන්නේ අපිට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඩිවලොප් වෙමින් තිබ්බේ. ඉතින් මේ ඩිවලොප් වෙමින් තියෙන එක මැද්දට තමයි මේ කොවිඩ් කියන ප්‍රශ්නේ ඉන්නේ. ඒකත් එක්ක මම හිතනවා ඉන්ඩස්ට්‍රි එක අපේ මම ලංකාව පැත්තෙන් මම දකින්නේ ලොකු නැගිටීමක් දකිනවා. ඒ කියන්නේ ගොඩක් අලුත් ෆැෂන් බ්‍රෑන්ඩ්ස් පටන් ගත්තා මේ කොවිඩ් එකත් එක්ක. ඉතින් මේ ෆැෂන් බ්‍රෑන්ඩ්ස් හැම එකක්ම හැමදෙස්සෙම ඒ කියන්නේ පිටරටවල් වලින් ඇඳුම් ආනයනය කරන්නේ නැතුව ලංකාවෙම නිෂ්පාදනය කරන ෆැෂන් බ්‍රෑන්ඩ්ස් තමයි ගොඩක් පටන් ගත්තේ. ඉතින් ඒගොල්ලෝ හැමදෙස්සෙම මොඩල්ස්ලා වුණත් ෆොටෝ ෂූට්ස් වලට ගන්න පිටරටවල් වල මොඩල්ස්ලාගේ ෆොටෝස් ෂෙයා කරන එක නෙමෙයි කරන්නේ. ලංකාවේ මොඩල්ස්ලාම තමයි ෂූට්ස් වලට ගන්න. ඉතින් මේක තමයි ඇත්තටම අපිට වෙන්න ඕන සර්කියුල් එක. මේ සර්කියුල් එක කොවිඩ් වලට කලින් තිබ්බේ බොහොම පොඩ්ඩයි. ඒ කියන්නේ හැමෝම ලංකාවේ මොඩල්ස්ලා යූස් කරලා ලංකාවේ ඇඳුම් හදන්නේ නැහැ. පිටරට චීනෙන් හරි හොංකොං වලින් හරි අඩුවට ගේනවා.
ගෙනල්ලා එහි තියෙන මූඩ් බෝඩ්ස් වල ඉන්න මොඩල්ස් ලාම යූස් කරලා මේ ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් අපිට රටක් විදිහට අපිට ඉන්ඩස්ට්‍රිය ඩෙවලොප් කරද්දී අපිට ඒක පාඩුයි. ඉතින් දැන් මේ කොවිඩ් එකත් එක්ක අපේ මිනිස්සු අපේ දේවල් කරනවා, අපේ ඒ ටැලන්ට්ස් යූස් කරනවා, අපේ මොඩල්ස් ලා යූස් කරනවා. මං හිතන්නේ දැන් තියෙන ස්ථාවරය හොඳයි. දැන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක මේ යන විදිහට ඉස්සරහට ගියොත් හොඳ වෙයි කියලා මම හිතනවා. හොඳයි. I agree with you, Gihan. Yeah, Maria මොකද කියේ? I totally agree with Gihan. Gihan දුන්න point එකකින් මම ඇත්තට මේ විදිහට හිතුවේ නෑ. මම හිතුවේ COVID එක හින්දා සමහරට industry එක පොඩි හින්දා it will completely get lost කියලා. But then Gihan හොඳ point එකක් pull කරා that මේ COVID එක හින්දා ගොඩක් ශ්‍රී ලංකන් models ලා මතේ තමා designers ලාට depend වෙන්න වෙන්නේ. ගොඩක් designers ලාට එතකොට අර foreign models ලව use කරන්න ඕනේ. They will see the beauty of the Sri Lankan women. They will see the talents of Sri Lankan women. And it will spread. Corona එක spread වුණා වගේ the Sri Lankan talent, the talents of Sri Lankan girls will spread all over the country. That's actually really good point. මට දැන් ඔයා මං හිතන්නේ මෙහෙ දැන් නිව්යෝර්ක්කට ඇවිල්ලා දැන් සෑහෙන කාලයක් පදිංචියට දැන් මම හිතන්නේ මේ ලංකාවේ ඉඳලා ආවම දැන් ලංකාවේ ඉන්නකොට ඒ එක්ස්පීරියන්ස් එක මොකක්ද සාමාන්‍යයෙන් happy the Twitter models පිළිගැනීම සහ තියෙන වැඩ opportunities ගැන ඇත්තටම මෙහෙ ගොඩාක් opportunities තියෙනවා. ගොඩක් දේවල් කරන්න පුළුවන් ගොඩක් කට්ටියට. but මට choose කරන්න තිබ්බනම් ඒ කියන්නේ ලංකාවේ ඉන්න පුළුවන් නම් I will always choose Sri Lanka. I like almost every day I think of Sri Lanka. මට හැම වෙලේම ලංකාව මතක් වෙනවා. හැම වෙලේම මම කරපු වැඩ මතක් වෙනවා. මම හැම වෙලේම ඇන්ජලෝට කියනවා කොච්චරක් මම ලංකාව මිස් කරනවද කියලා. ලංකාව තව ටිකක් develop වුණොත් there's nothing different than US and Sri Lanka. Sri Lanka is like actually can do really good. So Sri Lanka is the best for me so far. Angela මොකද කියන්නේ agree වෙනවද ඒකට? Yeah, I agree with that. Fan opportunities තියෙනවා. මාත් දැන් US ඇවිල්ලා දැන් 4 years වෙනවා. but ඊට කලින් shoots කරා, TV commercials කරා and runway shows, Colombo Fashion Week කරා. So we did have something which is equal to the international standard. So මේ දවස්වල COVID හින්දා සහන මේ ඒක අඩු වෙලා තියෙන්නේ. but there is an opportunity if we keep on like pushing like ඒක මං හිතනවා we have an equal chance. දැන් මම මේ පැත්තකට යනවා මම හිතන්නේ මරියාටත් මම ගැන උත්තර දෙන්න පුළුවන් මම හිතන්නේ ගියහන් තුන්දෙනාටම දැන් අපි දන්නවා මේ අපේ රටේ මේ පහුගිය මෑත කාලේ තමයි ගොඩාක් මේ බියුටි පැජන්ට්ස් ගොඩාක් ඇති වුණා නේද? දැන් ඇත්තටම සමහරලාට අපි දන්නේ නැහැ මේ ටයිටල්ස් ඒ තරම් තියෙනවා ඒ කියන්නේ අහන කෙනා ක්වීන්ලා වෙලා බලනකොට පෞස්කිය අවුරුදු කීපයක් ඇතුළත එතකොට මම හිතනවා මේ සමහරට මම දන්නේ ටයිටල්ස් වලට තිබිච්ච දැන් අපි දන්නවා දැන් ලෝසි සිරනායක එහෙම නැත්නම් මෑත කාලේදී මේ කවුද කැරලයින් ජූරි ඒ වගේ ජම් තත්ත්වයක් ගෙනාව. නමුත් ඊට කලින් මේ ගොඩක් ටයිටල්ස් වැඩි වෙලා පැජන්ට්ස් වැඩි වෙලා ඊට පස්සේ යාට වෙන දෙයක් දන්නේ නැහැ. මේක මේ ට්‍රෙන්ඩ් එක ගැන මොකද හිතන්නේ ඇත්තටම මේ ගිහන්ට මං චිත්‍රාල ඇත්තටම කතා ගන්න අකමැතිව මාතෘකාවක්. මට ඇත්තටම ලංකාවේ කියන්නේ මට දැනෙච්ච මෙහෙම දෙයක් තියෙනවා. පැජන්ට් ඉන්ඩස්ට්‍රි එකයි ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ දෙකක් කියලා. මොකද ගොඩක් වෙලාවට ලෝකේ ගත්තාම පැජන්ට් වලින් හයිලයිට් වෙන කට්ටිය ෆැෂන් ඉන්ඩස්ට්‍රියට එන එක නෙමෙයි ගොඩක් වෙලාවට එන්නේ. ඒගොල්ලෝ සෝෂල් වර්ක් වලට යනවා, මූවිස් වලට යනවා, ඒකෝ තව පොලිටිකල් පැත්තට යනවා, එහෙම හැදෙනවා. දැන් ලංකාව ගත්තාම ලංකාවේ ගොඩක් කට්ටිය කවුන් එකක් ගන්න පොලිටිෂියන් කෙනෙක් වෙන්න, සෝෂල් වර්ක් කරන්න. එතකොට මේ මොන හරි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පර්සනල් ගේන් එකකට විතරයි. නමුත් මොඩල් ෆැෂන් ඉන්ඩස්ට්‍රි කියන්නේ ඊට වඩා ගොඩාක් ඩීප් සබ්ජෙක්ට් එකක්. මේක ඇවිල්ලා මම ඇත්තටම කියන්නේ ෆැෂන් කියන්නේ මනි බෝල් එකක්. මේක එක පැත්තක ආර්ට් තියෙනවා අනිත් පැත්තක කොමර්ස් කියන්නේ ඉකොනොමි එකත් එක්ක යන ලොකු මනි බෝල් එකක්.
මේක හරියට තේරුම් ගන්න මේ දෙක තේරුම් ගන්න ඕනේ. මොකද දැන් අපි එක්සැම්පල් එකක් ගත්තහම අපි අවුරුද්දවල කොච්චර පැජන් තිබ්බත් ඒ වින් කරන සමහරට විනර්ස්ලා ඉන්ඩස්ට්‍රි එකේ නැහැ. දැන් සමහරට සෙකන්ඩ් තර්ඩ් රවුන්ඩ් වලින් කැපෙන කට්ටිය තමයි ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්නේ. මරියා ඔයාට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ දැන් ඔයා පර්ෆෝම් කරනවා. මොකද මම ඇන්ජලෝ මරියා දෙන්නම එක වැඩ කරලා තියෙනවා. මම ගොඩක් මොඩල්ස් වලත් කියනවා හැදෙනවා නම් මේ විදිහට හැදෙන්න ඕන කියලා යම් කට්ටියට. ඉතින් මම දැක්ක බෙස්ට් පෝසින් මොඩල් කෙනෙක් මරියා කියන්නේ. ඉතින් මම හිතන දේ චිත්‍රාල් ඒ කියන්නේ අපි කරන දේ ගැන ඒ කියන්නේ අපි සමහරට ඔගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේව ඕගනයිස් කරන කට්ටිය ගැන. ඒ කියන්නේ සල්ලි තිබ්බ පළියට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ දේවල් ඕගනයිස් කරන්න ගත්තාම මේගොල්ලන්ට කිසිම විෂන් එකක් නැහැ මෙතනින් එහාට මෙයාව කොතෙන්ටද ගෙනියන්නේ කියලා. ඒ කියන්නේ අපි කිසිම මොඩල් කෙනෙක් කිසිම ඉන්ටර්නැෂනල් මොඩල් ඒජන්සිස් එක සම්බන්ධ වෙලා නැහැ. ඉන්ටර්නැෂනල් ඇග්‍රීමන්ට්ස් එක කවුරුත් සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඇතුළෙම තමයි සියලු දේම කරන්නේ. ඉතින් වින් කරලා ආවත් එතනින් එහාට ක්‍රවුන් එක අරගෙන මම මොකටද යන්නේ කියන එක. ඒ කියන්නේ මුළු ලෝකෙම වින් කළත් එයා වින් කළාට පස්සේ කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක ලොකු ඉෂුව එකක්. මම දන්නේ එතනින් ඒක පැජන්ට් කියන දේ තවදුරටත් වැලිඩ් වෙන්නේ නැහැ ඒ විදිහට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට. මම කියන්නේ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි පැත්තෙන් ඉඳලා සමාජීය පැත්තෙන් ඉඳන් මිනිස්සුන්ට කියන්න පුළුවන් අපේ රට ඉන්ටර්නැෂනල් ගෙනියනවා ලෝකෙ පුරා ප්‍රසිද්ධ කරනවා කියලා. ඒක සමාජයට වෙන දෙයක්. මම ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ඉඳන් බලන්නේ ඇත්තටම අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා අඩුයි. දැන් මරියා වින් කළා එයා පර්ෆෝම් කළා. නමුත් මරියාගේ ක්‍රවුන් හෝල්ඩර් කෙනෙක්ටත් වඩා මරියාව හයිලයිට් වෙන්නේ බෙස්ට් මොඩල් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකේ. ඕනම කෙනෙක්ට ක්‍රවුන් එකට වඩා මරියාව කිව්ව ගමන් මරියා කියන්නේ පර්ෆෙක්ට්. ඒ කියන්නේ අපි හිතපු සීනියර් මොඩල් කෙනෙක්. එච්චරයි. ඒ කියන්නේ එයාගේ ක්‍රවුන් එක නෙමෙයි ක්‍රවුන් එක එයාට තියෙන මෙඩල් එකක් වගේ විතරයි එයාගේ ජර්නි එකේ. ඉතින් අපිට ඕනේ එහෙම මොඩල්ස් හැරෙන්න මේ ක්‍රවුන් එක හයිලයිට් කරන කට්ටිය නෙමෙයි කියන එක තමයි මගේ නම් මයින්ඩ් එකේ තියෙන මන් දන්නේ අනිත් කට්ටිය කොහොම හිතනවද කියලා. අපිට තාම මට නම් දැනෙන විදිහට ඒක ඉෆෙක්ට් කරලා නැහැ ඉන්ඩස්ට්‍රි එකට. අලිය මොකද හිතන්නේ? Yeah, I agree with Gihan. And also pageants ගැන කියනකොට චිත්‍රා කිව්වා වගේ pageants ගොඩාක් තියෙනවා. මට ගර්ල්ස්ලා ගොඩාක් හම්බුනාම ඒගොල්ලෝ ගොඩාක් Miss Sri Lanka for this, Miss Sri Lanka for that. ඒ වගේ title holders ලා. But actually pageant එකක් හරි හොඳ pageants තියෙනවා ලංකාවේ. ලංකාවේ හොඳ pageants recognize වෙන්නේ නැහැ මේ වගේ ගොඩක් organisers එකතු වෙලා මෙහෙම pageants කරනකොට. එතකොට සමාජය දැනගන්න ඉන්න ඕන. ඒගොල්ලන්ට මේ දැනුම තියෙන්න ඕන. මෙයා කරපු pageant එකේ international pageant එක මොකක්ද? ඒක කොච්චර recognize වෙලා තියනවද කියලා දැනගන්න මේගොල්ලෝ කරන pageant එක හරිද like valid හොඳ pageant එකක්ද නැද්ද කියලා. ඒ වගේම ගිහන් කිව්වා වගේ ගොඩාක් ගර්ල්ස්ලා ඒගොල්ලන්ට එක විදිහේ මේ pageants තියෙන එක විදිහකින් හොඳයි කියලා මම කියන because ගර්ල්ස්ලාට opportunity එකක් තියෙනවා ඒගොල්ලන්ගේ talent එක මේව කරන්න. but ඒගොල්ලෝට හොඳ pageants වලට ගිහිල්ලත් ඒගොල්ලන්ගේ talents පෙන්වන්න පුළුවන්. if you have a talent you will always get a place in a pageant. ගිහාන් කිව්වා වගේ මේ වගේ පොඩි pageants වලට ගිහිල්ලා කොච්චර දින්නත් වැඩක් නැහැ. ඒගොල්ලෝ එතනින් එහාට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ organisers-ලා දන්නේ නැහැ ඒගොල්ලන්ට මොන වගේ වැඩ දෙන්න පුළුවන්ද කියලා. and ඒ girls ගොඩක් ඇත්තටම අනාථ වෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් මෙහෙම pageants ගොඩක් තිබ්බම. මොකද girls-ලා ගොඩක් pageants කරන්න යනවා ඊට පස්සේ කොච්චර දින්නත් වැඩක් නැහැ. ඒගොල්ලෝ දන්නේ එතනින් එහාට මොකද්ද කරන්න කියලා because ඒගොල්ලන්ගේ organisers-ලා එතනින් එහාට දන්නේ නැහැ. මොකද්ද මේගොල්ලෝ ඉස්සරහට කොහොමද push කරන්නේ හොඳ path එකකට. ඉතින් ඒක pageants වල ඒ කියන්නේ unknown pageants වල ලොකු ප්‍රශ්නයක්. I would say pageants are මේ වගේ unknown pageants කියලා අපි කොහොමද categorize කරන්නේ. So I think there should be a committee in Sri Lanka, right, to to authorize okay this pageant is valid, make international standards වලට match වෙනවා. So there should be a committee like that. That's what I feel like. More like quality control kind of thing. නෑ තව ප්‍රශ්නකුත් තියෙනවා. දැන් කමිටි එකක් කිව්වහම මොනොපොලි එනවනේ. දැන් ලංකාවේ තව ප්‍රශ්නයක් තියෙනවා මොනොපොලි ප්‍රොබ්ලම් එකක් තියෙනවා.
පැජන්ට් නෙමෙයි ඇන්ජලෝ ඒ කියන්නේ ටීම් එකක් හිතන් ඉන්න ඒගොල්ලෝ හිතා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕනේ කියලා. ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැම කෙනෙක්ටම chances තියෙන්න ඕනේ perform කරන්න. දැන් හිතන්නකෝ දැන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට කාලයක් තිබ්බා මරියා ඒ කියන්නේ සමාජයක එක කොටසක් විතරයි ඉන්ඩස්ට්‍රි එකේ perform කරන අනිත් කට්ටියට ඉන්ඩස්ට්‍රි එක ගැන අයිඩියා එකක් නැහැ. හැබැයි අපිට පහුගිය අවුරුදු 6ක 7ක කාලයක් ඇතුළත මොඩල්ස්ලා ස්ප්‍රෙඩ් වෙන ප්‍රමාණය වැඩි වුණා. ඒ කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් එහෙම මාරියා ඕන Facebook account 50කට 5ක් 6ක් ඉන්නවා එයාගේ ටයිටල් එක මොඩල් කියලා දාලා. ඒ කියන්නේ සමහර ඒගොල්ලෝ මොඩල් මුකුත් කරලත් නැහැ. නමුත් ඒගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක රාසනින්ද ගොඩක් ළමයි එනවා. ඒ කියන්නේ හැම A level badge එකක්ම හැම O level badge එකක්ම ඉවර වෙද්දි අලුතෙන් ළමයි එනවා. එනවා මගදී එක එක්කෙනා හැලෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කමිටි එකකටත් වඩා මම නම් හිතන්නේ මේ ඒකේ නියාමනයක් තියෙන්න ඕනේ සහ මේ වගේ ඩිස්කෂන් යන්න ඕනේ. මේක තමයි කමිටි එක කියලා මම හිතන්නේ. ඒක දැන් හිතන්නකෝ මාරියා දැන් ඔයා සීනියර් මොඩල් කෙනෙක් කියලා හැමෝම රෙකග්නයිස් කරනවානේ. ඒතකොට ඔයා දෙයක් පෙන්නනවා නම් නිතරම මේක බෙස්ට් කියලා. ඒතකොට ඒගොල්ලෝ ටක් ගාලා ඊපස්සේ යනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ මම දැක්ක තව දෙයක් තියෙනවා අලුතෙන් එන මොඩල්ස්ලා දන්නේ නැහැ අපේ හිටපු සීනියර්ස්ලා කවුද කියලා. ඒක ලොකු ඉෂුව එකක්. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් මම මාරියා කියලා දැන් අපිට වඩා තව මේ බැච් 3ක් පල්ලෙහා ළමයි දන්නවා. එතනින් එහාට ඔයා දැන් USA ගිහිල්ලා ටික කාලයක් perform කරපු නැති වෙච්ච ගාම මේගොල්ලෝ දන්නේ නැහැ මාරියා කියන්නේ කවුද කියලා. ඇන්ජලෝ කියන්නේ කවුද කියලා. අඩුම ගානේ මම ෂෝස් දෙකක් තුනක් කරලා නැත්නම් ගිහන් කවුද දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඉන්ඩස්ට්‍රි එක බ්‍රයන් කවුද දන්නේ නැහැ. ලෝචින් කවුද දන්නේ. එහෙම නැති කියන්නේ අපිට සීනියර්ස්ලා කවුද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඉතිහාසයක් තියෙන්න ඕනේ වර්තමානයකට යන්න. දැන් මේ යන ඉන්ඩස්ට්‍රි එකේ ඉතිහාසයක් නැතුව වර්තමානයකට යන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඇඩ්වයිස් නැහැනේ කොහෙන්වත්. මේගොල්ලෝ උනේ කොහොමද? ඔයා පෝස්ට් කළේ කොහොමද? ඔයා කට්ටියත් එක්ක වැඩ කළේ කොහොමද? ඒ කිසි දෙයක් ගැන අයිඩියා එකක් නැහැ. මම දන්නේ ඔයා මොකද හිතන්නේ? අනික මේ දවස්වල ගිහන් කිව්වා වගේ මේ ගොඩක් සීනියර් මොඩල්ස් ලව එහෙම රෙකග්නයිස් වෙලා නැත්තේ because අපි try කරේ social media වල මොඩල් කරන්න නෙමෙයි. අපි try කරේ අපේ talent එක කාට හරි useful වෙන විදිහට project එකක් එකතු වෙලා කරන්න. අපි designer කෙනෙක්ට අපේ talent එක මේ අපේ වැඩ දෙනවා, අපේ talent එක දෙනවා. So they can showcase their talent. අපි ඒ වගේ එකතු වෙලා projects කරේ. but දැන් social media පහුගිය අවුරුදු කීපේ 6-7 social media එකේ හින්දා ගොඩක් modelsලා එන්න ගත්තා. ඒගොල්ලෝ එක photo shoot එකක් කරයි. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් ඉඳන් ඒගොල්ලෝ modelsලා කියලා නම හදාගෙන තියනවා. so ගොඩක් ඉතින් ගොඩක් ශ්‍රී ලංකන් society එක කියන්නේ වැරදි mindset එකක් තියෙන හින්දා එකනේ මොඩලින් ඇත්තම මොඩල් ඉන්ඩස්ට්‍රි එකේ ඒගොල්ලෝ මොඩලින් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ දකින්නේ සෝෂල් මීඩියා වල තියෙන මොඩල් ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මොඩල්ස්ලා වෙලා ඉන්න කට්ටිය තමයි මොඩල්ස්ලා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ගොඩක් සීනියර්ස්ලා ඒගොල්ලෝ එහෙම දන්නේ නැහැ because ඒගොල්ලෝ වැඩි දැකලා නැහැ මේගොල්ලෝගේ වැඩ. අන්තික ඒකින්ද they have a wrong perception also when they see like models like this. ඒගොල්ලෝ හිතන්නේ මේක තමයි ශ්‍රී ලංකන් model. So it's like standard එක. ඒක based on the followers of their Instagram account they think okay these guys have like millions of followers. Okay මේගොල්ලෝ තමයි models like ශ්‍රී ලංකාවේ. So බලන්න standard එක. So I think you know ඒකත් one more reason to go in that Sri Lankan industry. මම හිතන්නේ ඇන්ජලෝ එතනදී ඔයා කියපු point එක ඕකේ වෙනවා සමහරට අපිට අපි මේ wide angle එක තියෙන association එකක් තියෙනවා නම් අපි හැමෝටම gather වෙන්න. දැන් මට හිතුණා සමහරට model actor කෙනෙක් retire වෙද්දී යාට pension තියෙනවා, government එකේ support ඔක්කොම තියෙනවා. හැබැයි අපි industry එකේ designer කෙනෙක් model කෙනෙක් හදිස්සියේ industry එකෙන් retire වෙද්දී එයා ගැන අහන්නවත් බලන්නවත් කවුරුත් නැහැ. සමහරට අපේ මොඩල් කෙනෙක් පිට් මොඩල් කෙනෙක් විදිහට ලිවයිස් වලට වැඩ කරලා ඇති, වික්ටෝරියා සීක්‍රට් වැඩ කරලා ඇති. අපි සමහරට ලොකු ඉන්කම් එකක් ගේන්නත් සපෝට් කරලා අපේ අය. නමුත් ඒගොල්ලෝ කියන්නේ කිසිම සඳහනක් නැහැ. මරියා ඔයා දන්නවනේ පර්සනලි. ඒක අපි ඩිසයිනර්ස්ලා
අපි දැන් චිත්‍රා ලංකාවේ දෙවෙනි වැඩිම මොකද අපේ ඩොලර්ස් අපිට දෙන්නේ මේ ටෙක්ස්ටයිල් වලින්. તો මේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකයි ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක දෙකක් නෙමෙයි මේක එකක්. මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉන්නේ මේක ඇතුලේ. මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ගාමන්ට් රන් කරන ඕනර්ස්ලා වගේම ඩිසයිනර්ස්ලා අවුට්සයිඩ් මොඩල්ස්ලා මේ හැමෝම ඉන්න උදේහවස අපි මේක ඇතුලේ වැඩ කරන්නේ. මේ ගේන හැම ඩොලර් එකක්ම කට සත ගානකට අපි හෙල්ප් කරලා දෙනවා. අපි ඉන්ඩස්ට්‍රි එකේ හැම කෙනෙක්ම පර්ෆෝම් කරනවා. හැබැයි මේගොල්ලෝ ගැන කතා කරන්න කිසිම ඇසෝසියේෂන් එකක් නැහැ. ඉතින් මම හිතන්නේ අර ඔව් කියන්න මම හිතන්නේ අපි වෙනුවෙන් මොකක් හරි එකක් හැදෙන්න ඕනේ. හැබැයි ඒක හැදෙද්දි හරිම වයිඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක හැදෙද්දිත් ආය 4-5 දෙනෙක් ඇවිල්ලා දැන් මට බේස් එක්සැම්පල් එකක් තියෙනවා. මම ක්වෙස්චන් කළා එක මේ ෆැෂන් ඩිසයිනර්ස්ලා නෙමෙයි ෆැක්ටරි ඕනර්ස්ලා එකතු වෙලා ඩිසයින් ඇසෝසියේෂන් එකක් හදන්න හදුවා. ඒක මාව වැරදි. මොකද ඒගොල්ලන්ට අයිඩියා එකක් නැහැ ෆැෂන් ඩිසයින් ඇසෝසියේෂන් එකක් හදන්න බෑ ඕනර්ස්ලාට. ඒකට ඉන්න ඕනේ ඩිසයිනර්ස්ලා ඇන්ජලෝ. ඒ කියන්නේ ඩිසයිනර්ස්ලා නැතුව ප්‍රොඩක්ට් ඕනර්ස්ලාට ෆැෂන් ඩිසයිනර් මේ එකක් හදන්න බෑ. ඒ වගේ තමයි මේක හැදෙන්න ඕනේ. ඇත්තටම මොඩල්ස්ලා ගෙනුයි, කොරියෝග්‍රාෆර්ස්ලා ගෙනුයි, ඩිසයිනර්ස්ලා ගෙනුයි ඇත්තටම අපි ගත්තොත් අපිට ළඟම රට ඉන්දියාවේ ඒගොල්ලන්ගේ තියෙනවා ෆැෂන් ඩිසයිනර් කවුන්සිල් එක. ඒ ෆැෂන් ඩිසයිනර් කවුන්සිල් එකෙන් තමයි ලක්මී මුම්බයි ෆැෂන් වීක් ඔක්කොම කරන්නේ. ඒගොල්ලන්ට හොඳ ලීඩර්ෂිප් එකක් එතනින් දෙනවා. ඒගොල්ලෝ කවුරුත් බිම දාන්නේ නැහැ. සෙපරේට් ඕනකෙන්ට යන්නත් පුළුවන්. නමුත් අපිට එහෙම කිසිම කවුන්සිල් එකක් නැහැ. අඩුම ගානේ අපිට තියෙන ෆැෂන් වීක්වත් අපිට අයිති නැහැනේ චිත්‍රා. ඒක තමයි ඇත්තම කතාව. අපේ ෆැෂන් වීක් එකත් ඉන්දියාවෙන් ඇවිල්ලා කරන්නේ අපි මෙහි ඉඳන් බලන් ඉන්නවා. අපේ නම දීලා ඉන්දියාවට මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවට වොලන්ටියර් එන මොඩල්ස් ලව දානවා. සුද්දෝ ඒ කියන්නේ වොලන්ටියර් එන ෆොරිනර්ස් ලව ඒගොල්ලෝ සති 3-4කට නිවාඩු වෙන කට්ටිය කැට්ටෝක් එකට දානවා. ඒගොල්ලන්ට වඩා වොක් ගන්න පුළුවන්. අපේ බිස්නර ඇමන්ඩට මරියලාට ගන්න පුළුවන් වොක් එක සමහර පොලිමොඩල්ස්ලා කරන්න බෑ. ඒගොල්ලන් කකුල් ඇදයි සමහරට වොක් ප්‍රොබ්ලම් සෑහෙන්න තියෙනවා. නමුත් එයාලා සුදුහම හින්දා ෆැෂන් වීක් එකට දාන වෙලාවල් තියෙනවා. ඉතින් මේක හරි වැරදි. මේක ශ්‍රී ලංකන් ෆැෂන් වීක් එක ශ්‍රී ලංකන් කට්ටිය යනවා. අන්දන්නේ. I agree. මොකද කොළඹ ෆැෂන් වීක් ගත්තොත් ඇත්තටම භාගයට භාගයක් ඉන්නේ ඉන්දියන් මොඩල්ස්. කොළඹ ෆැෂන් වීක් අඩුම ගානේ අර අපිට අයිති දෙයක් වගේ නෙමෙයි. දැන් නිව්යෝර්ක් ෆැෂන් වීක් ගත්තොත් මිලාන් ෆැෂන් වීක් ගත්තොත් ඔක්කොම ඒගොල්ලොන්ගේ ඩිසයිනර්ස්ලා යූස් කරන්නේ. ඒගොල්ලොන්ගේ මොඩල්ස්ලා යූස් කරන්නේ. ඒගොල්ලොන්ගේ කල්චර් එක යූස් කරන්නේ. බට කොළඹ ෆැෂන් වීක් ගත්තොත් ඒක ඒගොල්ලෝ try කරන්නේ පුළුවන් තරම් අර ගොඩක් ඉන්දියන් ඩිසයිනර්ස්ලත් ඒගොල්ලොන්ගේ ඩිසයින්ස් දානවා ඒකේ. අපේ කල්චර් එක දකින්න හුඟක් අඩුයි කොළඹ ෆැෂන් වීක් එකේ. අපේ මොඩල්ස්ලා දකින්න හරිය අඩුයි. ඉතින් ඒක ඇත්තටම දුක හිතෙනවා ඒ වගේ දෙයක් දකින්නකොට. ඉතින් ඒ වගේ දේවල් හින්දා කවදාවත් අපේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක හුඟක් අර හිමීට තමා උඩට නගින්නේ. දැන් මරියා මේ නිව්යෝර්ක් ෆැෂන් වීක් එක ගැන එහෙම කතා කරා. දැන් අපි පොඩ්ඩක් මට අපි ගොඩක් කාලේ නැති ඉතින් මම දන්නවා මේ දැන් ඉහානුත් දන්න පොඩ ඇමරිකන් ෆැෂන් ගැන පොඩ ඇමරිකන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි ගැන. ඉතින් ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් වලින් දැන් අපිට අපේ කෙනෙක් අපේ අයට පොඩ්ඩක් මේ ඇමරිකාව රීච් කරන්න ඕන නම් හරි ඇමරිකන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න ඔය පැත්තේ මොකද්ද වෙන්න ඕන දේ ඕගොල්ලෝ දකින්නේ? මෙහෙමයි. කියන්නේ අපිට කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකක් බිල්ඩ් කරද්දී අපි USA ඉන්ඩස්ට්‍රි එකට ඉන් වෙන්න නෙමෙයි ඕනේ. අපි හදා ගන්න ඕනේ අපේ ඉන්ඩස්ට්‍රි එක. ඒක අපේ ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් වෙද්දී USA ඉන්ඩස්ට්‍රි එක ඔටෝමැටිකලි ඒගොල්ලන්ගේ මාකට් එක ඕපන් වෙනවා. දැන් එක්සැම්පල් එක මාරියා ඉන්ටර්නැෂනල් ෆැෂන් ෂෝ එක අපේ නැන්දලා මාමලා දන්න ආච්චිලා සීයලා දන්න ඇන්ටිලා එහෙම ඇවිල්ලා මැම්ප වටේ ඉඳගෙන ෂෝ එක බලන්නේ නැහැ. ඒකේ ඉන්නේ බයර්ස්ලා. හැබැයි දැන් අපේ ෆැෂන් ෂෝ වල ඉන්න ඇන්ජලෝ අපි දන්න කට්ටියට ඉන්විටේෂන් දීලා ඒගොල්ලෝ එන්නේ ෂෝ එකේ කෙල්ලෙක් බලන්න. එහෙම නැත්නම් හවස වැඩක් නැති හින්දා පාටි එකක් තියෙනවා, කොක්ටේල් එකක් තියෙනවා ඒකට එන්නේ. ඉතින් මේ මිනිස්සු අරක බලලා අපි ඩිසයින් එක ඇඳුමකටවත් ලයික් එකක්වත් දාන්න අඩුම ගන්න බයි කරන්නේ කිසිම ජොබ් ඔපචුනිටිස් එකක් නැහැ ඒක ඇතුලේ. ඉතින් එහෙම ෆැෂන් ෂෝ සිස්ටම් එකකින් ගොඩ යන්න බෑ කොහොමද? ඒක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකද්ද මේ ඉන්ඩස්ට්‍රි එක කියලා. මේක තනිකරම බිස්නස් ඉන්ඩස්ට්‍රි එකක්.
මොකද මොඩල් කෙනෙක්ට පේමන්ට් එකක් එන්නේ නැත්නම් එයාට එයාගේ කැරියර් කන්ටිනියු කරන්න බෑ. ඩිසයිනර් කෙනෙක් එයාගේ ප්‍රොඩක්ට් විකිනෙන්නේ නැත්නම් එයාගේ කැරියර් කන්ටිනියු කරන්න බෑ. ඇත්ත. ඔව්. ඒ වගේම ඒගොල්ලන්ට ඒ කියන්නේ US වලට එන්න ඕන නම් ඇහිනව නේද මාව? ඔව් එනවා. yeah. US වලට එන්න ඕන නම් මොඩල් කෙනෙක් වෙන්න opportunity එකක් ඕන නම් they shouldn't have to try to become American. They have to be pure Sri Lankan. මෙහෙ කට්ටිය හුඟක් ආස චිත්‍රා එහෙම දන්නවා ඇති dark skin කට්ටියට. ලංකාවේ girlsලා දැනගන්න ඕන ඒගොල්ලෝගේ dark skin is really beautiful. If they want to have an opportunity in America, they have to feel confident about their own skin. ඒගොල්ලෝ කවදාවත් try කරන්න හොඳ නැහැ මම American කෙනෙක් වගේ වෙන්න ඕන මම American කෙනෙක් වගේ සුදු වෙන්න ඕන මම ඒ රටට fit වෙන්න ඕන කියලා කවදාවත් එහෙම mentality එකක් තිබ්බොතින් they will not succeed. They have to try කරන්න ඕන Sri Lankan වෙන්න. ඒගොල්ලෝ Sri Lankan වුණොතින් uniqueness එක මෙහෙ පිළිගන්නවා. be authentic වගේ නේද? ගොඩක් ශ්‍රී ලංකන් ගර්ල්ස් ලට ඇත්තටම හොඳ opportunity එකක් තියෙයි US වල මේ try කරොතින් but ඒගොල්ලෝ දැනන් ඉන්න ඕන හොඳ support කෙනෙක් හොඳ manager කෙනෙක් ඒගොල්ලන්ට ඉන්න ඕන contacts තියෙන US ශ්‍රී ලංකන් කෙනෙක්ට US වල හොඳ contacts තියෙන මේගොල්ලෝ හොඳ agency එකකට දාන්න පුළුවන් හරි path එකේ යන හොඳ manager කෙනෙක් ඉන්නවා නම් ගොඩක් ශ්‍රී ලංකන් ගර්ල්ස් ලට opportunity එක තියෙනවා මෙහෙ model කෙනෙක් වෙන්න. අනියා දැන් අර whitening industry එකට දැන් කේන්තියන ඔයා කියපු කතාවට ලංකාවේ whitening tablets නේද capsules ඕක කට්ටිය පාවිච්චි කරනවා නේද? අපෙන් ගොඩාක් ගර්ල්ස් ලා Instagram එකේ අහනවා අක්කි මට්ට කියන්න සුදු වෙන්නේ කොහොමද කියලා. මම ඒගොල්ලන්ට එකම දෙයයි කියන්නේ මම ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක චෙක් කරනවා. මම ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක චෙක් කරාම මට නිකන් oh my god this girl is beautiful. මෙයා හරිම ලස්සනයි. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කියනවා ඔයා හරිම ලස්සනයි. මං ඔයාගේ ස්කින් කලර් එකට ආසයි. මං අවුවේ යන්න ආසයි ටිකක් ටෑන් වෙන්න. ඔයා කවදාවත් මේ වගේ දේවල් කරන්න එපා වෙන කෙනෙක් වෙන්න. I mean මම කවදාවත් ඒගොල්ලෝ සමහර කට්ටිය හිතන්නේ මම tablets but මගේ parents ලා not Sri Lankan so මම fair. ඉතින් ගොඩක් ගර්ල්ස් ලා ඉතින් එහෙම අහනකොට මට ඇත්තටම දුක හිතෙනවා. මොකද සෝෂල් මීඩියා එකේ ක්‍රියේට් කරලා තියෙන ඉමේජ් එක මොඩලින් ඉන්ඩස්ට්‍රි එක ගැන හුඟක් වෙනස්. සෝෂල් මීඩියාවත් නෙමෙයි මරියා. ඒකේ අපේ මොඩල්ස්ලාම අපේ සීනියර් ආටිස්ට්ලාම එක බ්‍රෑන්ඩ් රීප්‍රසන්ට් කරලා උදේ හවස TV ප්‍රෝග්‍රෑම් වල ඉඳගෙන whitening ටැබ්ලට් විකුණලා ළමයිගේ ඔළුව තනිකරම කන්වර්ට් කරලා තියෙනවා. ඒකට වැරද්ද තියෙන අපේ සීනියර් ආටිස්ට්ලා ඔක්කොම පොලිමට උදේ විකුණනවා. මේ වැරදි වැඩක් කරනවා එක දිගට හැමෝම ඒගොල්ලෝන්ගේ. ඒ කියන්නේ අපේ රටේ ඕනම දෙයක් වහකුප්පියක් වුණත් විකුණන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් අපි ඕන තරම් සීනියර්ස්ලා ඒ වැඩේ කරනවා. ඉතින් එතකොට මිනිස්සුන්ගේ මයින්ඩ් එකට යනවා. දැන් හිතනවා මරියා ඔයා මොනින් ප්‍රෝග්‍රෑම් එකක් කළොත් එහෙම සුදු වෙන්න මම ගත්තේ ටැබ්ලට් කියලා. ඔයාගේ හිතම දන්නවනේ ඔයා ටැබ්ලට් ගත්තේ නැහැ කියලා. ඔව්. ඒ වගේ වැඩක් තමයි උදාහරණ ළමයිට එතකොට ඔළුවට යනවා හරි මට ඇක්ටර් කෙනෙක් වෙන්න ඕන මට ආටිස්ට් මොඩල් කෙනෙක් වෙන්න ඕන මේක වෙන්න ඕන අනිත් එක තමයි බොයිස්ලාගේ ඇටෙන්ෂන් එක එන්නේ එතකොට ඒ විදිහට තේනා එන්ජොල් එහෙම දෙයක්ත් හිතනවානේ මේක ගොඩක් මේ වගේ even ළමයි පොඩි කාලේ දර මේ වගේ ෆැමිලිස් තියෙනවා මේක ෆැමිලි එකෙන්ම පොඩි ෆැමිලිස් වලින් පටන් ගන්න ඉෂුව එකක් පොඩි ළමයි හිතමු relatives ලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් සුදුයි අනිත් එක්කෙනා ටිකක් dark skin color එතකොට relative අර මොකක් හරි අලුත් අවුරුදු වලට කට්ටිය එකතු වුණාම වැඩිම හුරතල් කරන්නේ අර සුදු ගර්ල්ව සුදු ළමයට තමයි වැඩිම ආදරේ පෙන්වන්නේ එතන ඉඳන් වෙනස් කරන්න පටන් ගත්තනම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් අපි ඉන්ඩස්ට්‍රි එක ගැනයි ඒ ගර්ල්ස්ලා ගැනයි හිතන විදිහ මම අපි දැන් වල කාලෙත් පොඩ අපිට නාත්තන කාලේ ඇවිල්ලා මට මේ නාත්තන ඉස්සර මම ඇත්තටම අපි මේ ගර්ල්ස්ලා ගැන කතා කරනකොට මම හිතනවා දැන් අපි මේ ෆැෂන් මොඩල්ස්ලා කිව්වම ගොඩක් මේල් මොඩල්ස්ලා අදාළයිනේ නේද
මේ ඇන්ජලෝ හිතන්නේ දැන් මේල් මොඩල්ස් ලගේ තෝ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නිකන් සුදු වෙනවා වගේ එහෙම දෙයක් තියෙනවද? තියෙනවා. But Sri Lankan industry කිව්වම male models they expect them to be like a tan skin, right? ඒක නම් සුදුනට වඩා tan skin එක තමයි රෙඩි කරලා යාලා මේ recognize කරන්නේ. and the body එක නේද ගොඩක් අර මසල්ස් දාලා නේද? models ලා තමයි රෙඩි කර සුදු වෙන්න ඒ පැත්තෙන් බලන්නේ. But male models ලා yeah. දැන් මම දැකලා තියෙනවා comparing to when I was modeling 4 years ago, now I see the guys are concentrating more on workouts, the meal plan, on the I have seen like a lot of new models are coming up. So I think there's a good opportunity for them to be fitness models. Fitness modeling පැත්තෙන් මම හිතනවා හොඳ opportunity එකක් තියෙනවා ශ්‍රී ලංකාව මේ දිනුවෙන් ඉතිහාසවල. අපි දැන් අපි විනාඩි 30ක් කාලේ ගත කරලා තියෙන මම හිතනවා මේ කතා කරනකොට මම හිතන්නේ අපිට බොහොම ගොඩක් මම මේක කවර් කරන්න අපි හිතුවා අපිට බොහොම පොඩි දෙයක් කතා කරන්න හම්බුනේ. මේබේ අපිට සමහරට මේබේ තව ඉස්සරහට මම හිතන්නේ මේ වගේ කතා කරන්න ඔයගොල්ලන්ටත් වෙලාව තියෙනවා නම් මම කැමතියි. මම හිතනවා මේ දැන් විශේෂයෙන් දැන් මරියාව කියපු දේවල් වගේ දේවල් සමහරවිට මේ ඉස්සරහට එන මොඩල්ස් වලට ගොඩක් වැදගත් දේවල් කියවුණා. ඇත්තටම මේ වගේම ගිහාන්ගෙන් ඇන්ජලෝගෙත් මම හිතනවා ඒක මේ පොඩි නිකන් පොඩි අභ්‍යාසයක් ඔබේ පොඩි නේද හැමෝටම පොඩි ලෙසන් එකක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. නම් ඉතින් මම කැමතියි ඉස්සරහටත් කරන්න ඔයගොල්ලන්ටත් පුළුවන් නම් තව ඇත්ත එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉතින් අපි හැමදාම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මුකුත් කියන දෙයක් තියෙනවද? මරිගෙන් මරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම සමහරට මං හිතනවා next year ගොඩක් ලංකාවේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු change එකක් දකින්න පුළුවන් වෙයි කියලා. මං ඒක ගැන I'm looking forward about it and මට දැන්ට එච්චරයි කියන්න පුළුවන්. Yeah, don't have hope. Yeah, COVID after COVID fades away. An opportunity at තියෙන ලංකාවේ දිනුවෙන්න. මෙච්චර කාලයක් දිනුනේ වේගෙන ආපු එක දැන් ටිකක් නැවතුණා but there is more. ගිහාන් කිව්වා වගේ මේ COVID issue එක හින්දා ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වෙනසක් වෙන්න පුළුවන් හොඳ පැත්තකට and I'm looking forward to it. මට ඇත්තටම කියන්න තියෙන්නේ අන්තිම වශයෙන් කියන්නේ මේ වගේ ඩිස්කෂන් හැදෙන්න ඕනේ. දැන් මම පර්සනලි ඇන්ජලෝ මරියා දන්නවා. ඒතකොට මම අපි ඉන්ඩස්ට්‍රි කාලයක් තිස්සේ වැඩ කරනවා. මේ වගේම තව සීනියර්ස්ලා ඉන්නවා චිත්‍රා. ඒගොල්ලොත් එකට ඩිස්කස් කරන්න සමහරට මත ගැලපෙන්නේ නැති කට්ටියක් තියෙන ඒගොල්ලොත් එකතු කරන්න. මොකද සමහර මේ වගේ ප්‍රෝග්‍රෑම් තමයි මිනිස්සුන් අඳුරගන්නේ. මාරිය අපේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකු විෂය එකක් තියෙනවා. ගොඩක් කට්ටිය එක්කෙනෙක් හරි තරහයි. හැබැයි ඒගොල්ලෝ කවුද කියලා හරියට දන්නෙත් නැහැ. ආශ්‍රය කරලා නැහැ, කතා කරලා නැහැ. බට් හිතින් තරහයි. අපේ සීනියර්ස්ලා අතරේ තියෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ මෙයාගේ ඩිස්කෂන් ප්‍රෝග්‍රෑම් අපිට ඕනේ අනිවාර්යයෙන්. මොකද අපේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල වැඩිපුර කතා කරන්නේ පොලිටිකල්. අපේ ෆැෂන් සම්බන්ධ හරිම අඩුයි කතා කරනවා. ඉතින් මේ දේවල් කතා කරන එක ගැන චිත්‍රා බොහොම ස්තුතියි. ඔයා හරිම හොඳ වැඩක් කරන්නේ සහ මේක පින් වැඩක්. ඒ කියන්නේ පිනක් කියන්නේ අලුතෙන් එන ළමයි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඇත්තට මේක ලොකු හොඳ වැඩක්. thank you මේ ස්තුතියි ඔයගොල්ලන්ගේ කාලෙත් අපිට පොඩ්ඩක් යොදලා මේකට අපි සම්බන්ධ වෙනවා. අපි මේ වගේ ඉදිරියටත් අපි බලමු සාකච්ඡා කරන්න. තව ඔයගොල්ලන්ටත් සමහරට ඉන්නවා නම් තව කට්ටිය අපිට සම්බන්ධ කරගන්න. මේ අපි බලමු මේ ඉදිරියටම මේ වගේ වැඩසටහන් කීපයක්ම කරන්න. Yeah, sure. Yeah. Thank you so much. Thank you, Chitral. Thank you so much joining us. So Nice seeing you, Gihan. Okay, thank you. Nice to meet you again, Maria. Okay. And you're okay. Bye. Okay. Bye.